මොනව කතා කරන්නද මම මේ මිනිස්සු එක්කලා. දියුල්කණේගේ ඇසට අසුනව මායිමය ගැන විචාරය ඇල්ලුවා. මේ පොහොර නෙමෙයි මම මේ කියන්නේ. මේ යුද්ධේ සාමයේ දෙකම බලු සෙට් විසින් ප්‍රයෝජනයට ගත්තු සංකල්ප දෙකක්. පීඩනය ගෙනත් දුන ආණ්ඩුව වලට කඩේ ගිය මිනිස්සු ඔය. මගේ ආදරණීය මහ ජනතාවනි, කම්කරුවනි, ශ්‍රමය හෙළන අයනි, ඔබලාට අද සිට ටී ටයිම් එකක් තියෙනවා. අපි කරන්න යන වැඩ රිවීල් කරන්න හොඳ නැහැ. මේ ඔයාලා කාලා දෙන්නේ චා කරගන්න ඕනද? එල්ලෝ ගන්න එහෙම තියන්නේ නිකම් කතා රෙකෝඩ් කරන්න. ඕල් නම් මේ යුද්ධය ඉවරුණාට පස්සේ සමහර විමුක්තිකාමී දේශපාලන දපු මේ විචාරකයෝ නැත්නම් දේශපාලන නායකයෝ කියපු දෙයක් තමයි මේ තවදුරටත් සාහිත්‍ය එහෙම නැත්නම් දේශපාලනේ සෞන්දර්යකරණය කරන්න හදන්න එපා කියලා. හැබැයි ඒ කාලේ අපි මහා පරිමාණයෙන් දකිනවා නන්දි කඩාල් ගැන, ප්‍රභාකරන්ගේ පුතා ගැන, එහෙම නැත්නම් යුද්ධ වින්දිතයන් ගැන, වැන්දබුවන් ගැන කවි ලියවෙන්න ගන්නවා, පොත් ලියවෙන්න ගන්නවා, කතා ලියන්න පටන් ගන්නවා. හැබැයි මේ විවේචනයත් එක්ක යම් ආකාරයක සාකච්ඡාවක් මතුවෙනවා. එතකොට මේ ආටිස්ට්ලාට නැත්නම් කලාකරුවන්ට බැරිද තවදුරටත් මේ ලංකාව කියන රාජ්‍ය ගැන මේ Tamanගේ ප්‍රකාශනය ඇතුලේ කොහොමද දේශපාලනය කරන්න කියලා. හැබැයි අපි දකිනවා එහෙම වුණත් යම් ආකාරයක ලංකාවේ ඇතම් කලාකරුවෝ Tamanගේ ප්‍රකාශන මාධ්‍ය ඇතුළට දේශපාලනය ගේනවා. දිගින් දිගටම කතා කරනවා. අජිත් කුමාරසිරි ඔහු මේ දිගින් දිගටම කරනවා. අර කිව්ව යම් ආකාරයක පශ්චාත් නූතනවාදී විචාරකයින්ට උනත් කුකුසම් මතු වෙනවා මේ කියන තැනත්තා ගෙනහිල්ලා ස්ථානගත කරන්නේ කොහේද කියලා. අර තමන්ම ගෙන ආපු විවේචනයට මේ පුද්ගලයා පාත්‍ර කරන්නේ කොහොමද කියලා උන්ට ප්‍රශ්න එනවා. අද අපිත් එක්ක සම්මුඛ වන්නේ සටහන් සහෘදයන් එක්ක අජිත් කුමාරසිරි. අජිත්යි අපි එතනින්ම කතාව පටන් ගත්තොත් යුද්ධෙන් පස්සේ ලංකාවේ දේශපාලනය ගැන කවුරු හරි ආටිස්ට් කෙනෙක් තමන්ගේ ප්‍රකාශන මාධ්‍ය ඇතුලේ කතා කරනවා නම් ඒක දේශපාලනික නොවන වැඩක්ද මේ විවේචනය ගැන නිකන් ඔබට දැනෙන තැනින් අපි කතාව පටන් ගමු. කවි ලියන්න, සින්දු ලියන්න බැරිද ඊට පස්සේ ලංකාවේ විපත ගැන? මේ පළවෙනිම මේ යුද්ධෙන් පස්සේ කියන එකට මම එකඟ නැහැ. ඕකදී මම ලිව්වා මේ ඒ කාලේ සින්දුව ගියේ නෑ එළියට ටික පස්සේ එළියට දාන්න ඕනේ. ඒ කියන්නේ මේ යුද්ධේ ඔය කියන යුද්ධේ එක අවස්ථාවක් ආවා. මෙහෙම මුදුනට මෙන අවස්ථාවක් ආවා යුද්ධේ. ඒ වෙලාවේ නන්දි කඩාලුවම තමයි සංග්‍රාමයේ මිනිස්සුන්ගේ ඒ කියන්නේ බල්ලන්ට වචන අර 16ක්ද කොහෙද මතක හිටිනවනේ 28ක්ද 16ක්ද 12ක්ද දුන්නම ගන්න මතක නැහැ බල්ලන් ගාන. ඒ වගේ ලංකාවේ මිනිස්සුන්ටත් මතක හිටියේ වචන ටිකක් තිබුණා ඔය නන්දි කඩාල් පුදුකුඩි රොප්පු ප්‍රභාකරන් ඔන්නෝම නම් ටිකක් තිබුණා. ඉතින් මේ ඒ කියන්නේ එන්නේ එතනදී ඔය යුද්ධය කියන එකත් එක වචනයක් මං හිතන විදිහට. අනිත් පැත්තෙන් සාමි කියන එකත් ඒ වචනයක්. ඒ බලු සෙට් එකේම එක වචනයක් තමයි මම දකින්න සාමයක්. මේ යුද්ධේ සාමයේ දෙකම බලු සෙට් විසින් ප්‍රයෝජනයට ගත්තු සංකල්ප දෙකක්. ඉතින් මූලිකවම එන්නේ ඒ ප්‍රශ්නේ මට තියෙනවා ප්‍රශ්නේදී යුද්ධෙන් පස්සේ කියන එක ගැන. මොකද මේක මේ ගලාගෙන යනවා යම් අර පීක් එකට ඇවිල්ලා ආයේ ගලාගෙන මේ යනවා යුද්ධේ. තාමත් යුද්ධ ඒ කියන්නේ වෝර් ට්‍රෝමා ඒ කියන්නේ යුද්ධෙන් ඇති වුණු ව්‍යසනකාරී මානසික ඒවා තාමත් තියෙනවට ප්‍රතිකාර කරන්නේ නැහැ. යුද්ධයේ පීක් එකේදී ඇති වුණා. දැන් ආයෙත් ඒක යම් ඒ යුද්ධය ඉවරනවා කියලා නෑ. ඒක හැම මෙහෙම ආවා. ඉතින් ඒක ආව ගමන්ම දේශපාලන බලයත් එක්තරා විදියකට ආයෙ කන්ද නැග්ගා. කියන්නේ කඳු යායක් වගේ මේක නිකන්. එහෙම අවසානයක් නෑ. ඉතින් ඒ ආයේ ඊළඟ කන්ද නගි ආයේ මෙහෙම කන්ද නගිද්දි කිරිබත් කාලා එහෙම තමයි උඩට නගින්නේ. ඉතින් එතනදී
මං හිතන්නේ ආටිස්ට්ලා කියලා කට්ටියක් ඉන්නවා නම් ඒගොල්ලෝ මේක හරියට ග්‍රැබ් කරගත්තේ නැහැ කියලා මං හිතන්නේ මේ මොකද ඒවට ඉඩ දුන්නේ නැහැ ෆන්ඩ්ස් ඒවා මේවා බලධාරීන් පත්වල හිටිය සාමාන්‍ය යුද නියුත දෙගොල්ලොම මේවා අතර රිංගලෑන්ඩ් සිවුම් ආටිස්ට්ලාට ඉඩ හම්බුන්නේ නැහැ එක්කෝ ඒගොල්ලන්ගේ ප්‍රකාශනයන් වලට වෙන වෙන කාරණා උඩ ඒක හරියටම ආටිස්ට්ලා තියෙන ප්‍රකාශයටපත් උනේ නෑ කියලා මං කියන්නේ එක්කෝ වෙලා තියෙන්න ඇති ඒව උඩට ආවේ නෑ එතන ලොකු වැකුම්මයක් තියෙනවා වෙන රටවල් වලට වඩා වෙන රටවල් වල යුද තත්ත්වයට එක්ක ආටිස්ට්ලා සම්බන්ධ වුණු විදියයි ලංකාවේ මොකද මට අත්දැකීම් තියෙනවා මං වැඩ කරලා යුද්ධ වෙලාවේදී තැන් වල ගිහිල්ලා ඉතින් බොහොම ඇඟිලි ගානින් ගණන් කරන්න පුළුවන් ඒ ගැන සංවේදී වුණා. අපි මෙහෙම කතා කරොත් දැන් 94 2004 අර ඔයා කිව්වා වගේ දශකයක් යනවා ටිකක් සාම සංවේදී සාහිත්‍යයක් බිහි වෙන ඒ වගේ විවිධ ව්‍යාපෘති වෙන්න පුළුවන් ඒකත් එක්ක අත්වල බඳ ගන්න. එතකොට ඔය සිංහල සින්දු කියන ශාන්තිනී තෙමා වැටින අල්ල කුංකුමම් වගේ රත්නශ්‍රීලා ගීපද රචනය නිරත වෙනවා. හැබැයි දැන් යුද්ධය වුණාම ඔහුගෙන් යම් ආකාරයක මට මතක නැහැ පත්‍රේ ඔහුගෙන් අහනවා දැන් මොකද හිතන්නේ කියලා. එතකොට ඔහු කියන කතාව තමයි නෑ ඉතින් ඒගොල්ලෝ වැරදි පාර ගියා. ඒක තමයි අවසානය කියලා මේ රත්නශ්‍රීක අර්ථකථනය කරනවා. ඔහු විතරක් නෙමෙයි ඔහුට මම මේ උදාහරණයක් විදිහට ගත්තේ. ඒ වගේ ලංකාවේ සැලකිය යුතු අතිශය බහුතරයක් කලාකරුවන් මහින්ද රාජපක්ෂගේ යුද්ධ ජයග්‍රහණයක හිට ගන්නවා. අර කියන පැරඩයිම් එක ටිකක් චේන්ජ් වෙනවා. ඊට පස්සේ අර සමහර එකට රණවිරු ගාය කියන්න පුළුවන් යුද්ධ උන්මාදය ඕන විදිහට කියන්න පුළුවන්. ලංකාවේ කලාකරුවෝ ගැන මොකද හිතන්නේ මේ පැරඩයිම් චේන්ජ් එකත් එක්ක ඔවුන්ගේ හෘද සාක්ෂිය ගැන? මෙහෙම අර අනිත් විෂයන් ගැන කතාදී අපි කතා කරනවානේ මේ ඕගනික් ඇන් මෙකැනිකල් කියන සිටුේෂන්ස් දෙක කියන්නේ ආයන්ද්‍රීය වශයෙන් ඒ කියන්නේ ඇඟෙන් එන එම්බොඩිඩ් වෙලා ඇඟෙන්ම දැන් අපිට දැන් සමහර චරිත ඉන්නවා අපිට ඇඟෙන්ම ආපු චරිත. ඒ කියන්නේ ඒකට තමයි එම්බොඩිඩ් නැත්තම් ශරීරගත වුණු දෙයක් මොකක් හරි හරිම ඕගනික් කියන්නේ මේ පොහොර නෙමෙයි මම මේ කියන්නේ අයින්ද්‍රිය වශයෙන් අනිත් එක තියෙනවා ඔය මෙකැනිකල් කියන එක හඳුනනවා. ඒ කියන්නේ යාන්ත්‍රිකව ඒ ප්‍රකාශයන් නිකුත් කරන්නේ ගොඩක් වෙලාවට යාන්ත්‍රිකව. ඉතින් ඒ දෙකේදී මම රත්නශ්‍රී වගේ කෙනෙක් දාන්නේ යාන්ත්‍රික ගණයට. ඒ කියන්නේ ශරීර එම්බොඩිඩ් ලිරිසිස්ට් කෙනෙක් නෙමෙයි. එයා පැරණි සාහිත්‍යයේ තියෙන උපමා රූපක භාවිතා කරමින් රොමැන්ටිසිසම් කියන යල්පැන ගිය කලාධාරාව අනුගමනය කරන කෙනෙක්. ඒගොල්ලන් තමයි විශේෂයෙන් මේවට වග කියන්න ඕන මේ වර්තමානයේ ඉන්න අලුත් කොල්ලන්ව තහනම් වෙනවට. ඒ කියන්නේ අපිට එන්න තියෙන අමාරුවත් ඒ රොමැන්ටිසම් එකෙන් කඩාගෙන එන්න තියෙන අමාරුව තමයි දැන් වර්තමානයේ තියෙන ගැටලුවත්. ඒ පැරඩිම් එකේ ෂිෆ්ට් එක ගණ්ඩ තාම බැරි වෙලා තියෙනවා. ෂිෆ්ට් එක වෙලා නැහැ. මොකද තද බල විදියට ඒ වගේ ගීත රචක මේක ආක්‍රමණය කරලා තිබුණේ. විශේෂයෙන් කපුගේ වගේ මේ අයින්ද්‍රිය ගායකෙක් එන්නේදී ලිරිකල් මේ ඒ රොමැන්ටිසිසම් ගැල්ල යාව තනිකර හිර කරනවා. මේ ඒ වගේ තැනකට එයාගේ සටන්කාමීත්වය නිකන් ස්ටේජ් එකට බයිලා දාන තැනකට ගේන්නේ රොමැන්ටිසිසම් එක. ලිරිකල් රොමැන්ටිසිසම් එක. ඒකේ විසින් කපුගේගේ සටනක් දිය කරලා හරිය කියලා මට හිතෙන්නේ. දැන් කපුගේ ගැන කියපු හින්දා කපුගේගේම ගෝලියෝ විදිහට අපිට ගන්න පුළුවන් මේ සේනානායක වෙරළියද්ද වගේ කෙනෙක් ගත්තොත් නිකන් උදාහරණයක් ගමු මේ කතාව ටිකක් ලියා ගන්න පහසුවෙන්. සමහර රටවල විමුක්ති දේශපාලන එහෙම නැත්නම් සමාජ ප්‍රතිසංස්කරණ වෙනකොට කලාකරුවා කියන කෙනා ටිකක් ලොකුයි. එයා කියා කරන්න යන්නේ නැහැ මේ දේශපාලන නැත්නම් සාම්ප්‍රදායික අපි ගත්තොත් ප්‍රජාතන්ත්‍රවාදී ඇතුළු නම් දේශපාලන නායකත්වය එහෙම ඔහුට වෙනම ප්‍රකාශන මාධ්‍යයක් තියෙනවා තමයිගේ පොලිටික්ස් එකෙන්. හැබැයි දැන් අර 2009 යුද්ධෙත් එක්ක හැදෙන රාජපක්ෂ අර ඩයිනස්ටියක් වගේ එකක් හැදෙනවා. ඒක ඇතුළට හැමෝම උරා ගන්නවා, ඇබ්සෝබ් කර ගන්නවා. දැන් වේරලියද්දල වගේ අර කාලයක් ජනතාවාදී හෝ එහෙම අඳුන්වපු ඒ පරපුරත් ගිහිල්ලා එතන තමයි ස්ථානගත වෙන්නේ. ඒ ලංකාවේ කලාකරුවෝ එහෙම පුංචි වෙන්නේ අන්තිමේදී. මෙන්න ඒගොල්ලන්ට ඔය
සින්දුවක් කියන්න පුරුදු වුණ මිසක් ලංකාවේ ගායකයෝ සින්දුවක් පිටලා තියෙන ඒ කියන්නේ ඔඩියෝ පොලිටික්ස් කියන දේ ගැන අධ්‍යාපනයක් දෙන්න ආයතනයක් තිබුණෙත් නැහැ, බුද්ධිමත් හිටියෙත් නැහැ. එතකොට ඒගොල්ලන් දන්නේ සින්දුවක් කියලා කීයක් හරි හොයාගන්න හරි විශේෂයෙන් ওই පිටස කීයක් හරි හොයාගන්නවා කියන එකෙන් තමයි තියෙන්නේ. මට ඊට වඩා දෙයක් නැහැ කියන්නේ ඒගොල්ලෝ ගැන. ඒ කියන්නේ මිෂනරීස්ලා නෙමෙයි නිකන් ෆැෂනරීස්ලා. ෆැෂන් එකක් හදන්න හදපු අය ඈත ගම් වලින් ඇවිල්ලා ඒරියස් පිරිමහනවා සමහරලා ටවුන් එකට ඇවිල්ලා. ඉතින් නිකන් ගොඩක් ගායකයෝ බලපුවම මේ බොහොම අමාරුවෙන් කොළඹ නගරයට සෙන්දුන අය. ඒ අය ඉතින් දැන් මම උදාහරණයක් කියන්නම්. කරුණාරත්න දියුල්ගනේ මට හම්බෙනවා මම පොතක් ලිව්වා සුචරිත ගම්ලත්ගේ පොතකට පිළිතුරක් විසින් සාහිත්‍ය මාක්ස්වාදී සාහිත්‍ය සංගීත විචාරය කියලා. ඒ පොතම රුපියල් 20කට වගේ වික්කේ. ඉතින් මං අතින් අරන් ගිහිල්ලා වික්කේ. මට දියුල්ගනේව හම්බුණා මේ පබ්ලික් ලයිබ්‍රරි එකේදී. ඉතින් හම්බුනම මං කොහොම මචං පොතක් ගනින් කියලා. උකමට බස් එකට සල්ලි නැහැ ගානට තියෙනවා මම 10ක්ද කොහෙද දෙන්න මම. මොකද 10 දියන් කියලා මේ පොත දුන්නා. හැබැයි මං ඒ කාලෙම අනවර්ථ නාමයකින් දියුල්ගනේගේ ඇසට අසුනෝ මායිමේ ගැන විචාරය ලිව්වා. මම වෙන නමකින් වැඩ කරේ ඇත්තටම සංගීත විචාර කරේ. ඉතින් මම ලිව්වා මේ ඇසට අසුන මායිමේ ගැන ටිකක් තදබර විචාරයක් ලිව්වා. මේවා මේ එච්චර අනාගත දැක්මක් තියෙන්න බෑ මේවට කියලා වගේ මම ඒ කාලේ. ඉතින් දියුල්ගනේ දන්නේ මම කියලා ඇත්තටම ලිව්වේ. ඉතින් එහෙම තත්ත්වයක් ඇතුළේ මම ඒකට පොතක් දුන්නා. ඉතින් ඒගොල්ලන් හරි පීඩනයකින් ඒ කියන්නේ ඒගොල්ලන් ගමෙන් ඇවිල්ලා මෙතන කොහොම හරි එස්ටැබ්ලිෂ් වෙලා ඒ කාලේ කැසට් ආයතනක් තිබුණා. කැසට් විකුණන්න පුළුවන් කාලේ. ඉතින් දැන් වගේ නෙමෙයි. ඉතින් ඒගොල්ලන් අර වෙන රටවල් වල වෙන විදියටම ආටිස්ට් කියන ඒ නම්බුනාමේ ලැබිලා කොහොම හරි ඊළඟට ඒගොල්ලන්ට ඒ වෙන රටවල් වල දෙනවා වගේ දේශපාලනික නම්බුනාමයකුත් ඒ ආටිස්ට් එක හින්දාම ලැබෙනවා. ඉතින් ඒ වගේ අනන්‍යතාවයක් ඒ කියන්නේ ඒගොල්ලන් එතනට ගිය ගමන් මේ ආටිස්ට් කියන එකෙන් අධ්‍යයනය කරලා ඒකේ පරාසය ලොකු කරගන්නවා වෙනුවට අර බල්ලන්ට මතක ඉන්න වචන ටික විතරක් කටපාඩම් කරගෙන දේශපාලන නපුංසකයෝ වෙන්න ගන්නවා. ඉතින් මේ පොඩි වීම තේරෙන්නේ නැහැ. මම විශාල මිනිසෙක් වෙන්න පුළුවන් තියෙන හැකියාව අධ්‍යයනයේ ඒ සටන්කාමීත්වයේ විශාල බව ඔක්කොම මොකද මොලයක් නැහැනේ. මොලයක් නැහැනේ ඔය මිනිස්සුන්ට මොලේ කඳුලක් තියෙනුන් නෙමෙයිනේ ඔය. ඇත්තටම මොනවා ගැන කතා කරන්නද ඔය මිනිස්සු එක්ක ඉඳගෙන දැන් මෙතනට ගෙනාවොත් ඔය කියන නන් ටිකේ ඉන්න ගායකයෝ මොනවා කතා කරන්නද මම මේ මිනිස්සු එක්කලා මොනවා කතා කරන්නද මට නිකන් කියන්න මෙතනට දියුල්ගනේ වෙරළියක්ද ඔය පිටිස වාගෙනක් දානවා මම මොනවා කතා කරන්නද ඔය මිනිස්සු එක්ක ඔඩියෝ පොලිටික්ස් කතා කරන්නේ යෝහානිගේ ප්‍රොජෙක්ට් ගැන කතා කරන්නේ මොන හැදෑරීමක්ද තියෙන්නේ ඔය මිනිස්සුන්ට ඔව් දැන් වේරලියක්ද හරි දියුල්ගනේ හරි මේ කට්ටිය ගෙනාවොත් මොනවද බං අපිට කතා කරන්න තියෙන්නේ මේ කට්ටියත් එක්ක කියලා දැන් කියනවා. එතකොට දැන් අපි දන්නවා ඔහු වඩුවෙක් වෙන්න පුළුවන්, ශ්‍රීරෝධරත රීදුරෙක් වෙන්න පුළුවන්, කලා ශිල්පියෙක් ඕන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි මේ කතා කරන දේ එන්නේ පොලිටිකල් ඇතුළේ අපි කියනවා අර දේශපාලන අභිලාෂය, පොලිටිකල් විල් එකක්. ඒ කියන්නේ සමාජය ගැන දැක්ම. අපි කියනවා ලෝක දැක්ම කියලා. මේ මොකද්ද ජීවත් වෙන ලෝකය ගැන කියලා අපිට අඩු ගන්න විශ්වාසයක් තියෙන්න බෑ. ඕකවත් නැති මිනිස්සුත් එක්ක අපි මොනවද කතා කරන්න කියන එකනේ අපිට තියෙන ප්‍රශ්නේ. දැන් මම කියන්නේ දැන් මට සාමාන්‍ය මිනිස්සෙක් කමුණු 3 wheeler එලෝන කෙනෙක් හරි මොකක් හරි
එයා මාත් එක්ක එයාගේ ජීවිතය අවංකව සමහරවිට බෙදා ගන්න පුළුවන් මට දවල්ට කෑ මොනවද කැම්ප් එකක් ගමුද හරි මොනවා හරි එහෙම කතා කරන්න පුළුවන්. හැබැයි මම කතා කරන්නේ මේ වෘත්තීය යම් වෘත්තියක් ඇතුලේ නමක් හදාගෙන තියෙන ඒ කන්ස්ට්‍රක්ට් වෙලා තියෙන චරිත කීපයක් එක්ක. ඒගොල්ලෝ මට කියන්නේ ඊයරෑ කොහෙද සෙට් උනේ අතන කොතනටද රින්ගුවේ කොතනද මෙතන ඩීල් එක ඒගොල්ලන්ගේ පෞද්ගලික ජීවිතේ මාත් වගේ කෙනෙක් එක්ක කතා කරන්නේ කතා කරන පිරිස ඉන්නවා ඒගොල්ලෝ. මම වගේ කෙනෙක් එක්ක කතා කරන්නේ. ඒ කියන්නේ අර සාමාන්‍ය මොනවද මම කතා කරන්නේ කියන එක ෆේක් වෙන තරමට ඒ චරිත ෆේක් චරිත වුණා කියලා මං කියන්නේ. දැන් අපි මෙහෙම ගත්තොත් දැන් ලංකාවේ තියෙන මේ සංගීත ආර්ථිකය ඇතුලේ හදාගත්ත අර කිව්වාගේ අනන්‍යතාවය හදාගත්ත පුද්ගලයෝ ඉන්නවා අර කිව්වාගේ මේ ඕන් ගොඩක් වෙලාවට පවතින විවෘත ආර්ථිකයේ වෙළඳපොළ ඇතුලේ දැන් උදාහරණයක් විදිහට මෙහෙම ගත්තොත් කොරෝනා වසංගතයත් එක්ක ලංකාවේ මේ මියුසිකල් ෂෝස් සම්බන්ධයෙන් ඒව ඕපන් ෂෝ වෙන්න පුළුවන් ඕන එක සම්බන්ධයෙන් යම් සීමා මායින් ටිකක් දානවනේ දැන් රැස් වෙන්න බෑ කියලා. හැබැයි එකම එක වෙලාවක අපි දකිනවා මේ BNS කියලා නිකන් ජනප්‍රිය සංගීත ලෝකයේ දැනට සන්නාමයක් කියන බාති සන්තෝෂ්ලා තියෙන ෂෝ එකක්. හැබැයි ඒක ටිකට් ඉෂුව කරනවා. ඒකදී මිනිසුන්ට එන්න කියනවා. හැබැයි මිනිසුන්ට එන්න වෙන්නේ වාහනය ඇතුළේ ඉඳන් තමයි සින්දු අහන්න වෙන්නේ. ඒතකොට වාහනයක් තියෙන ගෙට්ට තමයි මේ ෂෝ එකට ගොඩක් දුරට එන්න වෙන්නේ. ඒතකොට මේක අපි කොහොමද තේරුම් ගන්නේ ලංකාවේ දැන් මේ තියෙන ආර්ථික අර්බුදය ඇතුලේ සංගීතය කියන එක දැන් වෙළඳ භාණ්ඩයක් විදිහට ගත්තොත් කලාව කියන එක ආයිස්ථාපිත වෙන්නේ මේක ඇතුලේ පරිභෝජනය කරන්න පුළුවන් අතමිට මුදල් තියෙන කෙනෙක්. හරිද? මේ වගේ දේවල් කොහොමද තේරුම් ගන්න? දැන් මේ අනන්‍යතාවය හදාගත්ත මිනිස්සු මේකයි දැන් BNS හරි වෙන ඔය ඉන්න කීප දෙනෙක් හරි ගත්තාම තනිකර ආණ්ඩුවේ ප්‍රොජෙක්ට් වල දිව්වායනේ. තනිකර ආණ්ඩුවේ ප්‍රොජෙක්ට් වල දිව්වාය. කියන්නේ ගොඩක් ගායක පවතිච්ච ආණ්ඩුව වලට ඔය උඩම ඉන්න කියනවා පිරිස් ආණ්ඩුව වලට එක එක කාලවලදී අනුගත වුණු පිරිස් ඉන්නවනේ අපිට රූකාන්ත ගුණතිලක හරි HR ජෝතිපාල හරි ඔය කට්ටිය ගනිද්දී යම් කාලවල මිනිස්සුන්ට ගොඩාක් දුක් විඳින්න සිද්ධ වුණු කාලවලත් ඒ පීඩනය ගෙනත් දුන ආණ්ඩුව වලට කඩේ ගිය මිනිස්සු අය ගායකයෝ වශයෙන් ගත්තොත්. ඉතින් මේගොල්ලන් එක්තරා පැත්තකින් පොපුලිසම් එකක් ජනතාවාදයක් පෙන්වනවා ස්ටේජ් එකට ඇවිල්ලා මෙහෙම. හැබැයි මේගොල්ලන්ගේ ඒකයි මම කිව්වේ මේගොල්ලන්ට සමාජ සංවේදීතාවයක් නැහැ. මේක යට මගේ ෆෑන්ස්ලා ඉන්න තත්ත්වය තේරුම් ගන්න. ඉතින් ඒක තමයි අඩු ගානේ මේ ඒ කියන්නේ දැන් පවතින එකත් එක්ක මේ ආර්ථිකයට ඒගොල්ලන් වෙන දේවල් වලින් ඒගොල්ලන් මේ වෙද්දී කොහොමද ඒගොල්ලෝ බිඳ වැටුන්නේ ඒගොල්ලන්ගේ YouTube channel promote කරලා ඊට පස්සේ ඒගොල්ලන් ඇඩ්වර්ටයිසින් වලට තෙල ඒවල ගණන් වැඩි කරලා ඉතින් ඒගොල්ලන්ගේ ඒ යම් කිසි විදියකට ඒ ලොකු huge mass මේවා shows නැති වුණාට ඒගොල්ලන්ගේ ආයෝජනයන් මේවා එක්කලා ඒගොල්ලන්ට පුළුවන් මේ දරාගෙන ඉන්න ඊළඟ ස්ටෙප්ස් එනකන් මං හිතන්නේ. ඒක බැරුව ගිය පිරිස් ඉන්නවා නම් ඔය ගොඩක් වෙලාවට ඒ කියන්නේ යම් මධ්‍යම ගණයේ කට්ටියක් ඉන්නවා ඒගොල්ලන්ට තමයි පවතින්න බැරි ඇත්තටම. ඉතින් නමුත් අර උඩ ඉන්න මං හිතන්නේ ඒගොල්ලන්ට පුළුවන් ඔය වගේ සෙල්ලම් දාන්න ඔක්කොම පුළුවන් කියන්නේ මොකද ඒගොල්ලන්ට රාජ්‍ය අනුග්‍රහය තියෙනවා. ඉතින් මේ කඩාවැටීම ඇතුලේ පීඩාවට පත් වෙන පිරිසක් ඉන්නා වගේම මේ කොවිඩ් එක ගැන වෙන්න තියවා කියන්නේ. ඒක කොවිඩ් පීරියඩ් එක ඇතුලේ ඒ කොවිඩ් නිසාම වරප්‍රසාද සහ ඒගොල්ලන්ගේ ආදායම දෙගුණ වුණු පිරිසකුත් ඉන්නවා ආණ්ඩුවට ලැබි. මොකද මේක හින්දා සමාජයේ යම් ආණ්ඩුව සහ ආණ්ඩුවට ලැබි විශාල පිරිසකට ලොකු ලාභදායී ව්‍යාපාරයක් මේක. ඊට සම්බන්ධ ආටිස්ට්ලාටත් ඒක අලාභයක් වුණේ නැහැ මං හිතන්නේ. ඒගොල්ලන්ට වැඩ පෙන්වන්න පුළුවන් තවත් වැඩ පෙන්වන ඒගොල්ලෝ. මොකද ඒගොල්ලන්ට පාඩුවක් නැහැ. ඒගොල්ලෝ මේ
දුෂ්ට තත්ත්වයන් එක්කලා යන තනු කියනවා කියලා කියන්නේ අර මිකෑනිකල් මේ ගිරව් ටික වගේ ඉන්න ටිකක් ඔය. අනුන්ගේ සින්දු අරගෙන ඒවා රීමික්ස් කරනවා. ඉතින් වෙන කරන්නම දෙයක් නැහැ නේ. දැන් මම ඒක පොඩි ඊළඟ ප්‍රශ්නේ ප්‍රවේශයක් විදියට කලින් කාරණේ ඇහුවේ දැන් ඔහොම කිව්වට දැන් මෙහෙම බොහොම ආන්තික කාල පරිච්ඡේදයක පවා මිනිස්සු දූවිලි බවට පත් වෙන මේ වගේ කාල පරිච්ඡේදයක පවා ආයෙ ගත්තොත් සාමාන්‍ය කම්කරුවා අත්වැඩ දෙන කෙනා මේ කුලීකරුවා වෙන්න පුළුවන් ෆෝන් එකේ රින්ග්ටෝන් එකට ගත්තම අපි හිතුවොත් BNS එකක් නම් පාවිච්චි කරන්නේ ආයෙ ඔහු දන්නේ නැහැ ඔහුගේ ශ්‍රමෙන් යම් කොටසක් මුදල් විදියට ප්‍රාග්ධන විදියට එක්කහුව වෙන්නේ මේ කියන සංස්ථාපිතය ඇතුළට. එතකොට මේ අතරේ අපි දකිනවා එක්තරා කාලයක ජනතාවාදී කලාකරුවෝ කියලා තිබ්බා. ඊට පස්සේ ජනනියම කලාකරුවෝ ඒ වගේ ආර්ට් තියෙන ජනතාව වෙනුවෙන් කියලා ආපු අර ප්‍රවාදයේ ඔස්සේම අදටත් සමාජයේ අරහිම සංස්ථාපිතය ටිකක් බලවත් තිබ්බත් ධනේශ්වරේ වමේ කියලත් යම් ආකාරයක කණ්ඩායම් එක්කහුව වෙලා මේ ගැන සාකච්ඡා කරනවා. උන් මේ උත්සාහ කරනවා කලාව කොහොමද මේ ජනතාව අතරට ගෙනියන්නේ කියලා. තනින් තන. හැබැයි අර කිව්වා වගේ මේ සිස්ටම් එක ඇතුළේම යම් ආකාරයක ලොකු ප්‍රතිවිරෝධයකට අපි මුහුණ දෙනවා මේක ජනතාවට කාන්දු කරද්දී. ඔබ අර කලින් කිව්වා ඔඩියෝ පොලිටික්ස් කියන වචනේ. මම එතනින් ගියොත් මේ කොහොමද ඔඩියෝ පොලිටික්ස් කියන එක අපි ටිකක් ලියාගත්තොත් මිනිස්සුන්ට මේ මොකක්ද මේ කියන්නේ ජනතාවත් එක්ක මේව බද්ධ කරන්නේ කොහොමද ඇත්තටම මහ පොළොවේ. දැන් අපි මූලික ශබ්ද ගැන අපි කතා කරන්නේ සංගීතත් පොතක් ගත්තොත් එහෙම තියෙන්නේ මේම ශබ්දය අනුමයයි ශබ්දය අනුමයයි විද්‍යානුකූල මේක තරංග ගැන කතා කරනවා හර්ට්ස් ගැන කතා කරනවා ඕවා. ඔක තමයි ඕන ප්‍රඥෙක් ඇවිල්ලා සංගීතය අනු කුමක්ද කියලා අහපු ගමන් ඔයගේ බණ ටිකක් තමයි කියන්නේ. පරණ පොත්වල තිබිච්ච හර්ට්ස් මෙච්චරයි සා කියන්නේ මෙහෙම 230 මෙහෙමයි කියලා කම්පන වාර ගන්න. ওই ටික කියලා ඊට පස්සේ සාහිත්‍යයෙන් පාඩ ටිකක් අරගෙන ඕක තමයි කියන්නේ. ඔඩියෝ පොලිටික්ස් කියද්දී අපි කියමු මෙන්න මේ වගේ කතන්දර. ඉතින් අපි ගත්තම මේ සංගීතය කියලා මේ දාලා තියෙන වචනේ ඇතුලේ ඒක මේ අපිට සමස්ත මේ ඇහෙන මල්ටිපල් ශබ්ද ඇතුලේ කියන්නේ ශබ්ද ප්‍රකාශන ශබ්ද නිෂ්පාදන ඒ ඇතුලේ ලෝකේ තවත් එක ශබ්ද ප්‍රවාහයක් තමයි සංගීතය කියලා කියන්නේ. ප්ලේටෝකට කිව්වේ නම් මේ විකුණන්න පුළුවන් ශබ්ද ටික. The sound what you can say. ඉතින් so මෙතනදී මම හොඳම උදාහරණයක් කියන්නම් මේක නිරවුල් කරගන්න මේ වචනේ. කොහොමද ඔඩියෝ පොලිටික්ස් එකක් එන්නේ කියලා. ඒක යට තියෙන සද්දයක් ඇතුළේ ඉන්නේ සමාජ ආර්ථික දේශපාලනික කාරණා කොහොමද අපි ඇනලයිස් කරගන්නේ කියලා ගන්න. දැන් උදාහරණයක් මෙහෙම සද්දයක් ගන්නකො. ඔයා බස් එකක බස් එකක් එලවනවා ඩ්‍රයිවර් කෙනෙක් පාරේ. බස් එක යද්දී බස් එකේ ඩ්‍රයිවර් හෝන් ගහනවා. හෝන් ගහන්නේ සමහරට වෙන වාහනයක් ඉස්සර කරන්න හරි වෙන මිනිහෙක් පැන්න හින්දා හරි මොකක්කෝ ඒ වාහනයට අයිති කාර්යභාරය තමයි බස් එකේ තියෙන්නේ. කියන්නේ වාහනේ ගමන පිළිබඳව අදාළව තමයි සද්ද සිද්ධ වෙන්නේ. ඒක අපිට කියන්න පුළුවන් නයිසර්ගිකව එයා ට්‍රේන් වෙලා තියෙන, එයාගේ මසල්ස් ට්‍රේන් වෙලා තියෙන මිනිහ පැනොත් ටක් ගාලා සද්ද ඇති වෙන්නේ. එහෙම එයා බස් එක එලවා යනවා. එතකොට ඒ සද්දේ. එතකොට ඒ හෝන් එකේ හදාගෙන තියෙන සද්දය. ඒවල තියෙනවා යම් ප්‍රකාශන තියෙනවා. හෝන් එකේ සද්දේ හෝන් එක මොන જાතිය සද්දයක්ද හදන් තියෙන ඇත යන බස් වල බලන්න හෝන් වදිනවා කී 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 එහෙම වදිනවා නිකන් ලොකුවට සද්ද වදිනවා. ඒ වගේ ඒවල යම් මේ නිෂ්පාදන යට තියෙනවා. ඒ ප්‍රොමෝෂන්ස් තියෙනවා. ඒවා වෙළඳ භාණ්ඩයක් විදිහට තුලින් ඇවිල්ලා තමයි සද්ද ඇති වෙන්නේ. ඒ ලොකු නිෂ්පාදන කර්මාන්ත තියෙන ඒ හෝන් හදන. එතකොට ඒ හෝන් එක හරහා සද්ද එනවා. ඒ වලටත් වෙන වෙන සංකල්ප තියෙන හෝන් ගැහින්නේ. ඇයි ලංකාව වගේ රටක හෝන් ගහනවා වැඩි කියලා පිට රටවල් වලින් කියනවා. හැමතිස්සම හෝන් එකෙන් තමයි බස් එක එලවන්නේ කියලා කියන්නේ ගොඩක් වෙලාවට. බස් කාර්යය. ඉතින් ඒක එහෙම වෙද්දි අපි ගමු ඒ බස් එකම ගන්නකො. එතකොට ඒ බස් එකේ එන්ජින් එක සද්දය ඇහෙනවා අපිට ඇහෙනවා. ඒ ඇහෙන්නේ බස් එකේ කාරණයකටම අදාළව බස් එක යනකොට ඇති වෙන
ඔටෝමැටිකලි සිද්ධ වෙනවා එන්ජින් එක ක්‍රියාත්මක වෙලා තියෙනවා. අපි මෙහෙම ගමු මේ බස් එක ඇතුළෙම බස් එකේ කැසට් එකක් දාලා තියෙනවා. එක්ක ටීවී එක සින්දුවක් යනවා. ඒක බස් රථයේ දුවන එකේ මූලික කාර්යයට නිකන් ඒකෙම කොටසක් විදිහට හැදෙන සද්දයක් නෙමෙයි. එතකොට මේ බස් එක ගත්තොත් අපි. ඒක බස් එකට ආරෝපිත ඒකට මතවාදයක් තියෙනවා ඊළඟට. ඒ දාන සින්දු වලට. ඒ දාන සින්දු වලට දේශපාලන ආර්ථික කරුණු තියෙනවා. මොනවා හරි කොහරි ගෙනියන්න මිනිස්සුන් සමහරට නොගෙනියන්න ඒ සින්දු විසින් තීරණය කරලා තියෙනවා. එතකොට මේ සින්දු දාන්න සමහරලාට පොඩි කම්පනීස් හැදිලා තියෙනවා. ඒ සින්දු වලට අයිතිකාරයෝ ඉන්නවා. ඒ බස් සින්දු දානවා කිව්වම බස් අජිත් හරි කවුරු හරි කියලා කෙනෙක් ඉන්නවා. ඒවා කෝඩිනේට් කරලා ඒවල ලාභය හොයන කෙනෙක් ඉන්නවා. ඒ ස්ක්‍රීන් එක විකුණන කෙනෙක් ඉන්නවා. දැන් මේ බස් එක ගත්තම තව බස් එක ඇතුලේ අපිට යන්න පුළුවන් දේවල් ඇතුළට. නමුත් බස් එකේ මූලික බස් එකට හයි වෙලා තියෙන දේවල් වලින් අපි මේ ඔඩියෝ පොලිටික්ස් කියන එක විග්‍රහ කරගත්තොත් අපිට මේ ආරෝපිතයන් වල තියෙන සංගීතය කියන ආරෝපිතය බස් එකට ආපු සමාජයට ආපු මෙන්න මේ කාරණේ තියෙනවා. දේශපාලනික ව්‍යුහයන් තියෙන්න පුළුවන් වෙන සංස්කෘතික වෙන මනෝවිද්‍යාත්මක තියෙන වෙන ගොඩාක් පැතිමාන වලින් බලන්න පුළුවන්. එතකොට ඒකේ ආර්ථික මේ පැත්තෙනුත් මේ ඔඩියෝ එක ඇනලයිස් කරන්න පුළුවන් වෙනවා. එතකොට දැන් ඇවිල්ලා තියෙනවා ලෝකේ වචනයක් මියුසිකින් කියලා ඔකට. මියුසිකින් කියන්නේ ෂෝ එකක් තිබ්බම මේ ගායකයා කියන සින්දුව විතරක් නෙමෙයි. අපි කියමු ගීතදේව සින්දුවක් කියනවා. මේ ගීතදේව සින්දුවක් කියද්දී අපි ඒ ගීතදේවගේ ෂෝ එකේ අපි මේ ඇනලයිස් කරනවා ගීතදේව මොන ගීතදේවගේ සින්දුත් බලන්න පුළුවන්. කොහොමද ටිකට් කැඩුවේ කියලා බලන්න පුළුවන්. කොහොමද එතනට බඩු ගෙනාවේ කවුද කියලා හොයන්න ඕන. ලයිටින් දුන්නේ කවුද කියලා බලනවා. මේකේ මේ ෂෝ එකේ සමස්තයක් විදිහට අපි ෂෝ එක ගන්නවා. ඒ කියන්නේ ගායකයාව විතරක් නෙමෙයි ගන්නෙ. මේ පාවිච්චි කරපු පියානෝ එක මොකක්ද මේ සමස්තය එකතු වෙලා තමයි යම් දෙයක් නිෂ්පාදනය වෙන්නේ. නිකන් ගායකයා විතරක් මෙහෙම නිෂ්පාදනය කරනවා නෙමෙයි. ඇත්තටම දෙයක් වුණාම. අපි එතකොට ලෝකේ දැන් වඩා ලෝකේ ගොඩක් විචාරකයෝ මෙහෙම පුළුල් වෙලා තියෙනවා මියුසික් කියන එකට වඩා මියුසිකින් කියලා එකක් ගන්න. ඒ කියන්නේ දේවල් නිකන් හුදකලාව මෙහෙම එනවා නෙමෙයි. දැන් ওই බස් කතන්දරේ කිව්ව හින්දා අපි තව ටිකක් මේක ලියා ගමු. අර සාමාන්‍ය මිනිස්සුත් එක්ක අපි දේශපාලනය කරන්න සූදානම් සාකච්ඡාවකට ඉන්නේ හින්දා. ඔව්. දැන් මේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ආපු ගාම මුල් කාලේ ලොකු අඬ වැඩියාවක් ආවා විශේෂයෙන් මධ්‍යම පන්තියෙන්. එදිනෙදා රාජ්‍ය සේවකයන්ගේ තමයි වැඩිපුර කෙන්නේ. බස් එකකට නගින්න බෑ. කෝච්චිය ඇවිල්ලා කොටුවෙන් බැස්සම අජිත් නූතු කුමාරගේ සින්දු යනවා. එහෙම නැත්නම් ටිම්බෙලෙක් සින්දු යන්නේ මේ හරි ප්‍රතිවිරෝධයක් ආවා ජන සමාජයේ. මේ ආණ්ඩුව ආපු මුල් කාලේ. ඇවිල්ලා කමිටුවකුත් පත් කරා. පත් කළා CDත් ගැහුවා මට මතක විදියට දුන්නා මෙන්න මේවා තමයි උදේට අහන්න ඕන සින්දු කියලා රාජ්‍ය යෝජනා කරා අපිට. අපි අහන්න ඕන සින්දුව මොකද්ද කියලා බස් එක ඇතුලේදී. එතකොට එහෙම සැලකිය යුතු සින්දු වගේක් ඒගොල්ලෝ යෝජනා කරා කමිටුවකින්. ඒකට වෙච්ච දෙයක් නෑ පස්සේ. නමුත් දැන් මේ සිදුවීම තමයි මේ සඳහා යෝජනා වෙන්නේ අපේ මධ්‍යම පන්තියෙන්. එතකොට කලාව සඳහා මේ මධ්‍යම පන්තිය නැත්තම් ඔය අපි කියන ආන්තික නොවන ජන කොටස් වල බලපෑම කොහොමද අපි තේරුම් ගන්නේ සහ ඇත්තටම මේ වැඩ කරන මිනිස්සුන් කරා මේ සංගීතය ඒ මිනිස්සු වෙන් කරන්නේ නැතුව ඒ මිනිස්සුන්ගේ ශ්‍රමයෙන් ඒ මිනිස්සුන් ඒක ඇතුළට ගේන්නේ කොහොමද මේක ටිකක් සංකීර්ණයිද ඇත්තටම මෙහෙමයි අර ලංකාවේ දැන් ලංකාවේ මේ දැන් කවුරු හරි හිතන්න පුළුවන් ඇයි ස්ට්‍රයික් කරන්නේ? ඇයි මේ අරගල කරන්නේ? වෙන වැඩ නැද්ද මුන්ට? මේ විශේෂයෙන් බැහැර වෙලා නේද ඉන්නේ කියලා. ඔක පැති කීපයක් තියෙනවා එක්තරා පැත්තකින් මම මේ වාගේ කාරණේට එන්නේ. එතකොට දැන් අපි අද දවසේ අපි ඒ
සටන් කරන පිරිස් දිහා බලන්නේ ඒගොල්ලන්ට වාමාංශික කියන නම ගෑවිලා තියෙනවා. ඒ නොගැවුණත් වෘත්තීය වශයෙන් සටන් කරන අය මොනවා හරි ගත්තම ඒගොල්ලෝ දිහා අවඥාවෙන් බලන තත්වයකට යම් ලොකු කට්ටියක් ඉන්නවා සමාජයේ. ඉතින් ඒගොල්ලන්ට අපි මේකේ ඉස්සෙල්නම් තිබුණා එක්තරා වෘත්තීය අධ්‍යාපනයක් දුන්නා මේ හැම තැනකම වැඩ කරන අයට සමහර කාලවල තිබුණා පොඩ්ඩක් විතර. ඉන්දියාවේ නම් ඔක හොඳටම තියෙනවා. මේ අපිට දැන් කියන්නේ කම්කරු අධ්‍යයන ආයතන වගේ පොඩ්ඩක් හැදීගෙන ආව ලංකාවේ. ඉතින් වෙන වෙන සංස්කෘතික තැන් තිබුණා මිනිස්සුන්ට කාලය ගෙවන්න පොඩි ප්‍රජාශාලාවල් ඒ වගේ පොඩි පොඩි දේවල් ඇති කරමින් ආවා. ඊට පස්සේ මේක පෞද්ගලිකාංශයට තනිකර යොමුණාට පස්සේ මේ පෞද්ගලිකකරණය වෙන්න ඕන කියන ප්‍රොසෙස් එකත් එක්ක මේ පෞද්ගලිකකරණය කරන්න ඕන කියන ඒ මතවාදය ඇතුළට මේ සංස්කෘතික ප්‍රවර්ධන කාර්යය එච්චර මේ ප්‍රබලව ඇතුළත් උන්නේ අධික ලාභය ලැබීම කොහොමද කියන එකට වගේ ආමිසක් ඒගොල්ලන් මේ ඒ කියන්නේ මේ වර්කින් ප්‍රොසෙස් එකේ තියෙන এডুকেෂන් එක ගැන බැලුවේ නෑ ඒගොල්ලන්ගේ මානසිකත්වය. ඒගොල්ලන්ට වඩා හොඳ මානසිකත්වයක් තිබුණොත් තමයි ඒගොල්ලන්ගේ වැඩි ප්‍රොඩක්ට් එකක් ගන්න පුළුවන් කියන කල්පනාව මේගොල්ලන්ට තිබුණේ නෑ. ඒ ප්‍රවර්ධනයක් පිළිබඳ කාරණයක් නෑ. මේ එහෙම දැක්මක් තිබුණේ නෑ මේ ප්‍රතිපත්ති සම්පාදකයන්ටවත් ආණ්ඩුවලටවත් මොනවද. ඉතින් මෙතන ලොකු වෙන රටවල් වලට වඩා දැන් උදාහරණයකට 1920 ගණන් වල මේ ඇමරිකාව වගේ රටවල සිවිල් රයිට් මූවමන්ට් එක ඇති වෙන්න පටන් ගන්නවා. අරගෙන ඉල්ල එතනදී ඔය පෝල් රොබේසන් වගේ අයලා ඒකලම් මේ අර කළු සුදු එකයි වහල් භාවයට විරුද්ධව කියාගෙන එනවා. ඒගොල්ලෝ එතන ඇති වෙනවා එකක්. ඒ කියන්නේ මිනිස්සු එක්රොක් වෙලා. ඉතින් මේ වගේ රටක අර එක්රොක් වීම වෘත්තීය අයිතිවාසිකම් ගැන උනත් එක්රොක් වුණාම බලන්නේ අර ආණ්ඩුවෙන් උගන්ලා තියෙනවනේ පෙළපොත්වල වගේ ටිකක්. මොකද මේගොල්ලන් දන්නේ මේ ඉන්න තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. අඩු ගානේ මේ පැය 8ක් වැඩ කරන්න ඊට පස්සේ OT හරි. නැත්තම් මට ලංචාව එකක් තියෙනවා. මට මෙහෙම එකක් තියෙනවා. මේවා මේ සල්ලි තිබුණු ලොකු ධනවත් අය මෙහෙම දුන්න දේවල් නෙමෙයි. ඔයාලට ඔන්න ලංචාවරයක් තියෙනවා ඔයගලන්ට අද ඉඳන්. ඔයාලට අද ඉඳන් හවස 4ට වෙන්න පුළුවන්. කිසිම ෆැක්ටරි අධිකාරියෙක් ඇවිල්ලා එහෙම කිව්වේ නැහැ කිසිම කාලයක කිසිම ලෝකේ රටක. ඇමරිකාවේවත් ස්විට්සර්ලන්තේවත් ඉන්දියාවේවත් ශ්‍රී ලංකාවේවත් ෆැක්ටරි අධිකාරියෙක්වත් ආණ්ඩුවක්වත් ඇවිල්ලා කිව්වේ මගේ ආදරණීය මහ ජනතාවනි කම්කරුවනි ශ්‍රමය හෙළන අයනි ඔබලාට අද සිට ටී ටයිම් එකක් තියෙනවා. ඔබලාට අද සිට 12 සිට 1 දවසක් ලංචාව එකක් තියෙනවා. ඔබලාට අද මේ මාසයේ මේ නිවාඩු දවස්. මොම එකම දෙයක් දුන්නාර පොයේ දවසේ ඒකත් බිලි ගන්න ඉන්න. හරිද? ඒක කට්ටකපට. නමුත් මේවා ඔක්කොම යම් යම් මිනිස්සු ටිකක් ෆයිට් කරලා ගත්ත රුඩිමෙන්ටල් අයිතිවාසිකම් ටිකක් තමයි තාම තියෙන්නේ. එතනින් එහාටත් පිනට හම්බුන ඉඳලා ලංකාවට ඒ කම්කරු ප්‍රඥාප්තින් පිනට හම්බුන ඉඳ වෙන රටවල ලෝක කම්කරු සංවිධානයේ අයිල් එකෙන් දුන්නේ ඉඳ තමයි මේකත් භුක්ති විඳින්න මුන් දිනාගත්ත ඇත්ත කිසිම අයිතිවාසිකම් නැහැ වගේ මේක ඇතුලේ. ඒවට ෆයිට් කරන්න පෙනෙන්නේ නැහැ කිසිම සටන්කාමීත්වයක් නැහැනේ. මුංග පන්සල් දක්කලා දෙකට නමවලා පොඩි කාණින් ධම්ම මුංග අවනත කරලමනේ ගන්නේ කොහොමදත්. ඒකට සමහරු කියනවා විනය තියෙන්න ඕන සොල්දාදුරට යන ඉතින් බන කියන උනුයි මේ ගිහි පැවිදි දෙකේම බන කියන උනුයි ආයුධගත් උනුයි එකම පිරිසක් බවට එනවා. ඒ කියන්නේ උන් තුලම ප්‍රචණ්ඩත්වයක් තියෙනවා උන් තුලම බනක් තියෙනවා වගේ. දෙක අර සාමය යුද්ධය එකට ගිය බලුරැල වගේ තමයි. ඉතින් මෙහෙම සංකීර්ණ වැඩිහිටි පරපුරක් එක තමයි අපිට ඉන්න වෙලා තියෙන්නේ. මේගොල්ලෝ අතේම තමයි යුද්ධේ තියෙන්නේ. මේගොල්ලෝ අතේම තමයි අනිත් අර
යාන්ත්‍රික සාමක්‍රියාවලිය තියෙන්නේ. ඔය දෙකම විසි කරන්න එපා. ඔය යාන්ත්‍රික බුදුදහමයි යාන්ත්‍රික හින්දුයිසම් යාන්ත්‍රික කතෝලිකවාදය යාන්ත්‍රික ක්‍රිස්තියානි ඔක්කොම ඔය යාන්ත්‍රික ඒවා විසි කරලා දාලා ඕගනික් එකට එන්න එපා අපි මිනිස්සු විදියට. ඉතින් එතරම්දි මේ අපි යම් පිරිසක් මොකකින් හරි බලමුණු ගන්නවන්න යනවා කියන්නේ අධ්‍යාපනිකව සෞන්දර්ය විෂය හරි මොනවා හරි කරන්න යනවා කියන එක මං හිතන්නේ ඉන්දියාවටත් ඉන්දියාවේ මුල් කාලේට යන්න වෙයි වගේ අපිට. මොකද අපි එහෙම එන දෙයට අග්ගාලා මෙහෙම ගන්නවා මිසක් අපි මෙහෙම අපි විසින් ගොඩක් මේ කලාපැතිරු ගොඩක් වෙහෙස වෙලා නැහැ දේවල් අධ්‍යයනය කරලා නිර්මාණය කරගන්න මොකක්වත් ඔය ආයතනයක් ඇතුළට හරි මොකක් හරි එහෙම අධ්‍යාපනයක් දෙනවා කියන එක ආයේ ගොඩක් හෝඩියේ ඉඳලම වගේ පටන් ගන්න ඕන තැනක ලංකාව මගේ නම් හැටියට තියෙන ලංකාව ගැන. දැන් අජිත් කුමාරසිරිගේ විෂය ඇතුලේ ප්‍රධාන සාධකයක් තමයි අවිධිමත් සද්ද කියන එක. වෙන අය මම දන්නේ නැහැ කොයිතරම් දුරට ඒකට අවධානය යොමු කරලා තියෙනවද කියලා. විශේෂයෙන්ම මේ කොරෝනා පීරියඩ් එකේ පහුගිය කාලේ ශබ්දය අවිධිමත් ශබ්දය සම්බන්ධයෙන් දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය වුණා. යම් ආකාරයක සමාජ ව්‍යාපාරයක් වේද කියලා අපි දන්නේ නැහැ. ඒක තමයි මේ පන්සල් වලින් පල්ලි වලින් විශේෂයෙන්ම නැගෙන මේ ලවුඩ් ස්පීකර් වලින් එන ශබ්දයට ශබ්ද විරෝධී එකමුතු වගේ මොකක් හරි ඒ වගේ එකක් කරා දැන් ලංකාව පුරා ඒක නෙට්වර්ක් වෙලා තිනවා. මීට කලින් පන්සලේ ශබ්දයට යම් ආකාරයකින් ප්‍රතිරෝධයක් දක්වන්න බය වෙච්ච මිනිස්සු ඉස්සරහට ඇවිල්ලා දැන් පොලිසිය වලට ගිහලා කම්ප්ලේන්ට් කරනවා. පල්ලි වලටත් එහෙමයි. පල්ලි වලට කලින් දැම්ම කොහොමද සංවිධානගත වෙලා හැබැයි පන්සලට අඩියක් තියන්න බය වෙලා හිටියේ. ශබ්දයත් එක්කනේ මේ කින මොමන්ටයක් යම් ආකාරයකට හැදෙන්නේ. අවිධිමත් ශබ්දයක්. මේක කොහොමද ඔබ අර්ථකථනය කරගන්නේ? ඒකම තමයි ඔඩියෝ පොලිටික්ස් කියන්නේ. මේ ශබ්දයට මේ පිරිතට දේශපාලනයක් තියෙනවා. මේ පිරිතට ආර්ථික සාධක ටිකක් තියෙනවා. එතකොට අපිට පන්සලේ පිරිත් ගැන ගන්න තියෙන්නේ ඒක ප්‍රධාන කොටම සාධක දාර්ශනික සාධකයක් නෙමෙයි පිරිත් කියන්නේ. ආධ්‍යාත්මික සාධකයක් නෙමෙයි පිරිත් කියන්නේ ලංකාවට. දැන් පිරිත් වල තේරුම හැමදාම උදේට කියනවනේ මේ රේඩියෝ එකේ කියන්නේ මොකක්ද අර උඩින්ම තියෙන ධම්මපදේ වගේ එකේ තේරුම හැමදාම ආමඳුරෝ කියනවා. මොකද අරක පාලි වගේ මොකද්ද මාගදී හරි පාලි හරි ඒ වගේ භාෂාවකින් තියෙන ඉඳලා. එතකොට මේ ටික ශබ්දමය දෝංකාරයක් විදියට ඒ කියන්නේ තේරුමක් නැති වචන ටිකක් විදියට ලංකාවට ග්‍රීක් වගේ හැමදාම උදේට නොතෙරෙන භාෂාවකින් භාවිතා නොකරන භාෂාවකින් ඔළුවට ජප කරනවා. එතකොට මේක ගත්තේ හින්දු ටියුන් වලින් ඒ ශබ්ද ටික ස්ටඩි කරලානේ අරන් තිබුණේ උතන. එතකොට මේ ඒ ටික මේ ශබ්දය ඊට පස්සේ මේක ශබ්දය නිකම් එකක් නෙමෙයි ආයතනගත වෙනවා. ඒකාධිකාරයක් එනවා මොනෝපොලි එකක් එනවා. පන්සල කෝවිල ওই ටිකට ශබ්දමය මේ මොනෝපොලිස් ඇති වෙනවා. ඇවිල්ලා මේගොල්ලන් විශාල ආර්ථික බඩ පුරව ගන්නවා. පූජකෝ කියලා සූරා කැමේ සෙට් එකක් ඉන්නවා. උන් දේශපාලනයට සම්බන්ධයි වක්‍රව සහ ඍජුව. මේකට තියෙනවා මෙන්න මේක ඇනලයිස් කර ගැනීම. අපි කියන්නේ මෙන්න මේ ශබ්ද පූජාවල් මේ ශබ්ද අමාරුවේ දැමීම මේ ශබ්දමය රැවටීම් මේවා අපි විශ්ලේෂණය කරන්න ඕන. මේ වලින් ඇති වෙන එක. අපි ඔඩියෝ පොලිටික්ස් යන්න ඕන. ඒවට ගිහිල්ලා මේවල තියෙන කාරණා ඔක්කොම සර්ච් කරන්න ඕන. මේවයින් ලැබෙන ආදායම් ඔක්කොම සර්ච් කරන්න ඕන. උදාහරණයකට දැන් මම යාපනයේ දවසක් කෝවිලකට ගියා. පාන්දර 5ට විතර සද්දයක් පටන් ගත්තා. මට හරි ආසයි තුන මේ පාන්දර මේ මිනිස්සු නැගිටලා මේ අර තවිල්ද මොනවද ගහනවා නේද මූර්ති දංගන මොකක්ද සද්ද යනවා සීනුකුත් ඇහෙනවා මං ගියා කිලෝමීටර් 3-4ක් ඉතින් පයින් යනවා කවුරුත් නැහැ මිනිස්සුත් බලනවා මයිදියා නිකන් ඒගොල්ලන්ට සිංහලත් බෑ පාරේ ඉන්න මිනිස්සුන්ට
නෑ මම තනියම ගියා මම යාළුවෙක් එක්ක ගමනක් ගිය ගම මං ගියා උදේ නැගිටලා ඉතින් ගියාම කෝවිලකින් එන්නේ මම ඒ කෝවිලේ කවුරුත් නැහැ මම මීට ගිහිල්ලා සද්දේ එන තැන ප්ලේයර්ස්ලා හොයන් ගියා ප්ලේයර්ස්ලා නැහැ ඊට හොයන් ගියාම මෝටරයක් කැරකෙනවා මෝටරේට වීල් එකක් හයි කරලා තියෙනවා ඒකට මේම දණ්ඩක් හයි කරලා තියෙනවා එතන ළඟ ලොකු ඩ්‍රම් එකක් හයි කරලා තියෙනවා ස්විච් එක දාලා යනවා අර කවුරු හරි කෝවිලේ ඉන්න මිනිහා අර ටක 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 ඒ කට්ට කපලා දින විදිහට වදිනවා ඒක පැය 4ක් විතර ඔන්න ඔය කාරණේ. ඒතර බෑන්ඩ් ඔයකේ තියෙන ඔඩියෝ පොලිටික්ස් දැන් ඔතන ඕක වුණා 1940 ඇමරිකාවේ ඒකට කියනවා මියුසිෂියන්ස් ස්ට්‍රයික් කියලා. ඒක ලෝකෙටම බලපාපු ස්ට්‍රයික් එකක් මියුසිෂියන්ස්ලාගේ. ඇමරිකන් ආටිස්ට්ලා ප්ලේයර්ස්ලා ස්ට්‍රයික් එකක් කරා. මොකද ඒ කාලේ ඔය ග්‍රැමෆෝන් රෙකෝඩ්ස් ආවා. ඇවිල්ලා මේවා වේගෙන් ලෝකෙ පුරා යද්දී ක්ලබ් වල ආයෙ පටන් ගත්තා. අපිට වාදකයෝ ඕනේ නැහැ. තවදුරටත් අපිට පුළුවන් මේවා දාන්න. සින්දු දාලා තියන්න පුළුවන් ක්ලබ් එක ඇතුලේ වගේ. ඒකත් එක කාරණේ. අනිත් එක ගෙවීම් වාදකීන්ට එහෙම තිබුණේ බොහොම අඩු ප්‍රමාණයක තිබුණේ මුදල. ඉතින් මේ වගේ කාරණා කීපයක් එකතු කරලා මියුසිෂියන්ලා ඔක්කොම ස්ට්‍රයික් කරා. ලංකාවේ සිද්ධ වෙන්න බැරි දෙයක් මම මේ කියන්නේ. අවුරුදු 50කටවත් වෙන්නේ නැති දෙයක්. හැබැයි අපි කතා කරන්නේ නම් මේ ජාත්‍යන්තරයට යන්න කතා කරන්නේ. ජාත්‍යන්තරයට යන්න කතා කරනවා මේවා තේරුම් ගන්න නැතුව. ජාත්‍යන්තරයේ මෙතනට ඇවිල්ලා තියෙන්නේ නිකම් මේ කිරිබත් කාලා නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. මේ ඉතින් අර මේ ඒකින්ද ඔය ජොහානි කේස් වලින් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. මිනිස්සු ලොකු ෆයිට් කරලා ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ලොකු ෆයිට් එකක් දීලා තමයි ඒ ඓතිහාසිකයන් ඇමරිකන් ආටිස්ට්ලා යම් ආර්ථිකමය පොඩි හරි සාර්ථකත්වයක් ඊට පස්සේ ඒගොල්ලන්ගේ ගේම් වැඩි වුණා. ඒ වගේ දේවල් සිද්ධ වුණේ ඒගොල්ලන් ඒ ස්ට්‍රයික් එකෙන් පස්සේ ඇත්තටම. ඒ ස්ට්‍රයික් හරි පවර්ෆුල්. ඉතින් මේවා මේ මම එතනින් අහන්න දැන් තව අවුරුදු 50කට වක්ක මෙහි මියුසිෂියන්ස්ලාගේ නම් එහෙම ස්ට්‍රයික් එකක් බලාපොරොත්තු වෙන්න බෑ කිව්ව හින්දා. විශේෂයෙන් 77 න් පස්සේ වගේ ලංකාවේ බිස්නස්මන්ලා අර මුල් කාලේ වගේ කෙලින්ම පොලිටික්ස් කරන්න යන්නේ නැතුව බලන බලයටපත් වෙන ආණ්ඩුව මොකද්ද කියලා වගේ. මොකද මොන ආණ්ඩුව ආවත් ඒගොල්ලන්ගේ ඉන්වෙස්ට්මන්ට් වලට ඒක බලපාන. නැත්තම් ප්‍රොජෙක්ට් එක නැති වෙන්න පුළුවන්. 90 2000 වෙනකොට ඒක දරුණුට වෙනවා. ඉතින් පුරුදු වෙලා ඉන්න ඡන්දයක් එනකොට දෙපැත්තටම සල්ලි දාන්න. ආටිස්ට්ලා ගත්තොත් ලංකාවේ සමහරු විවෘතවත් සමහරු වේදිකාම් පිටිපස්සෙන් දැන් කියන කතාව තමයි අපිට බැහැනේ මචං කෙලින්ම පොලිටික්ස් කරන්න යන්න. මොකද මේක ස්ටේබල් ඉකොනොමි එකක් නෙවෙයි. මේක ඇතුලේ පැලවෙන්නේ කොහොමද? දැන් ඔයා කිව්වා වගේ සමහරට අවුරුදු 50කටවත් බැරි වෙන්න ඒක හේතුවක් වෙන්න පුළුවන්. ළඟදී BBC එකටද කොහෙද චින්තන කියනවා ලංකාවේ මේ පොනෝග්‍රැෆි වගේ ඉන්ඩස්ට්‍රියක් ගත්තත් අපේ අක්කු සල්ලි දීලා නෙමෙයි බලන්නේ. ඒකින්ද ලංකාවේ කිසිම දෙයක් ඉන්ඩස්ට්‍රියක් විදිහට ඩෙවලොප් කරන්න හරි අමාරුයි කියලා. ඉතින් හැමතිස්සෙම බ්ලැක් මාකට් එකක් විදිහට තමයි දියුණු වෙන්නේ. එතකොට අර දේශපාලඥයෙක් උදව් ඕන පවතින්න බෑ. අජිත් අය මොකද යෝජනා කරන්නේ? ඔය කියන ඔඩියෝ පොලිටික්ස් ඇතුළේ අපි හිතමු කවුරු හරි විමුක්ති දේශපාලන කරන කෙනෙක් එහෙම නැත්නම් මේක ඇතුළේ කැරල්ලක් ගන්න බලාපොරොත්තු වෙන ආටිස්ට්ලාට ගන්න මාර්ගය මොකද්ද? තමුන් ජීවත් වෙන්නත් ඕන හැබැයි. යුරෝපේ නම් ඔකට විසඳුම් කීපයක් තියෙනවා. එකක් තමයි මේගොල්ලන්ගේ කොපිරයිට් හරියට වැඩ කරනවා මේ එකක්. එකක් ඒ මිනිස්සුන්ට කැසට් එකක් හරි DVD එකක් හරි ගන්න පුළුවන් විදිහේ සැලරි එකක් ලැබෙනවා. වැටුපල් ලැබෙනවා මේ මිනිස්සුන්ට ඒකට ගෙවන්න. කියන්නේ එහෙ ඔරිජිනල් සොෆ්ට්වෙයාර් එකක් ගන්න ඕන තමයි. හැබැයි සොෆ්ට්වෙයාර් එක ගන්න හැකියාවේ පුරවැසියාට ඇති කරලා තියෙනවා. ඇති වෙලා තියෙනවා. සමාජ සංවිධාන සහ රජයන් වලට බලපෑම් කරලා ඒ මිනිස්සුන්ගේ හැදිලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් දැන් අපේ හාල් රටේ හාල් කිලෝ එක ගාන ගත්තම මට යාළුවෙක් කිව්වා පෝලන්තෙත් ওই ගාන තමයි තියෙන්නේ. ඒ සූති කීයක්ද කියලා ගාන. හැබැයි මෙහෙ 200යි අපේ මූලික වැටුප කීයද? 20000ද 25000ද අඩු ගානක් තියෙන්නේ. එහෙ මූලික වැටුප ලක්ෂ 2ක් හෝ ලක්ෂ 1කින් එහා පැත්තේ. කෑම්වලට ලෝකේ කෑම්වලට වැඩියෙන්ම වියදම් කරන රටක් ලංකාව. එතකොට මෙතන උඩ යනවා. එතකොට අපිට CD එකක් සල්ලි දීලා ගන්න තියෙන
හැකියාව වර්ධනය නොකර CD එක නොගන්නවා කියන චෝදනාවට ලක් කරන එකත් එතන කාරණා ටිකක් තියෙනවා. ඒකින්ද යුරෝපයේයි ලංකාවයි සංසන්දනය කරද්දී මෙන්න මේ කාරණා ටික බලන්න ඕනේ. මේ පුරවැසියන් විදියට පුරවැසියෝද ඒකලෝ අපි මේ රටේ පුරවැසියෝද වෙනයම් මොකක් හරි නමක් දාන්න ඕන කට්ටියක්ද මෙතන. මොකක් හරි ඔය බොයිලර්ලා වගේ මොකක් හරි නමක් දාන්න ඕන මෙතනට. මේ බොහොම මිනිසා කියන සිටිසන් කියන තැන නම තාම ලංකාවේ මිනිසුන්ට ගැලපෙන්නේ නැහැ. මොකක් හරි වෙන නමක් එන්න ඕන. ඒක කවුරු හරි දායි ඔය පොතකින් හොයලා පරණ පොතකින් ඔය අටුවා ටිකා වලින් හොයලා කවුරු හරි පරණ නමක් දාලා ගනි ඔය සංවිධාන වලට දාන්න. ඒ වගේ. ඉතින් මේ දැන්ටත් කෙලවෙන විදියට තමයි නන්දාන්නේ මේ ඉන්නෝ. හරිද? මේ ඉතින් කොහොමද මේ ෆයිට් එක පටන් ගන්නේ කොතනින්ද නැත්නම් මොකද්ද යෝජනා කරන්නේ? එතකොට ඔය දැන් මෑත කාලේ ඉන්ටර්නෙට් ෂෙයාරින් වල P2P කල්චර් එක P2P කියන එක කල්චර් එක ඇවිල්ලා එකෙක් CD එකක් ගත්තොත් ඒක උ ෂෙයා කරන්න ගත්තා සයිට් වලින්. මේක මෙහෙට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. Sony වලට ප්‍රශ්න ආවා, Universal වලට ප්‍රශ්න ආවා. ඒගොල්ලන්ගේ කොටස් හිමිකාරීත්වයන් දෙදරලා යන්න ගත්තා Universal එකෙත්. Sony කම්පැනියත් බොහොම පොඩි සමාගම්නම් වලින් එක එක තැන්වල ලංකාව වගේ රටවල වල තියෙන රෙකෝඩින් කම්පැනිස් එක්කලා පාවා ඊට පස්සේ ඒගොල්ලෝ එකතු වෙන්න ගත්තා. ඉතින් එකතු වුණා කියලා මෙහෙම ප්‍රොඩක්ෂන්ස් ගියේ නෑ හට. මේ ඉතින් කොහොම හරි උනේ ඒකට විසඳුමක් විදියට යුරෝපය සමහර දේවල් යෝජනා කරා. කියන්නේ එකක් ලයිව් ෂෝ. අනිත් එක කොපිරයිට් එක. එතකොට අනිත් එක මිනිස්සු තුල සවිඥානිකත්වයක් හදන එක මෙතන තියෙන ආටිස්ට්ගේ ක්‍රියේටිව් ලේබර් කියන එක ගැන. ඉතින් කවුරුත් ඒ ලේබර් වැලියුස් ගැන කතා කරන සංවිධයක් හැදිලා තිබුණා යුරෝපයේ ගොඩක්. කියන්නේ වෙන ආකස්මික තත්ත්වයක වහල් තත්ත්වකින් නෙමෙයි ලේබර් වැලියු එක හරියට ඩිමාන්ඩ් කරන අරගල කරන පාරට බහින ඒ සෙල්ලම් කරන්න බෑ සමහර රටවල් වල ශ්‍රමිකයෝ එක්කලා. ඉතින් එන්නේ එතනදී අපිටත් සිද්ධ වෙනවා තාම මෙතන බුද්ධිමය දේබල මේ පනතවත් හරියට මේක ප්‍රොපෝගන්ඩා මේවා කරගෙන නැති තාම අනුමත වෙලා නැහැ මං හිතන්නේ. තාම පාර්ලිමේන්තුවේ ඒක දැන් ඉන්ටර්නැෂනල් එකේ ඉල්ලනවා මං හිතන්නේ මේ වෙලාවේ එකක් එන්න කියලා. මේ සංගීතඥයෝ එනුවෙන් ලොකු ෆයිට් එකක් තියෙනවා මං හිතන්නේ. එක එක නියෝජිතයෝ හැදිලා ඉන්නවා. උන් එකෙන් කොමිෂන් ඉල්ලනවා කොම්පස් එකෙන් එකෙක් 140ක් ඉල්ලනවා එකෙක් 35ක් ඉල්ලනවා. ඉතින් මේ ඒ වගේ ලංකාවෙත් ඒ වගේ කණ්ඩායම් තමයි තියෙන්නේ. අයිතිවාසිකම් උනුත් ඒ අයිතිවාසිකම් වලින් කීයක් හරි අරගෙන ජීවත් හදන්න හිඟන්නු ටිකක් තමයි ලංකාවේ තියෙන්නේ. නැතුව අර ඕගනික්ස් අයිතීන් වෙනුවෙන් සටන් කරන මිනිස්සු නෙමෙයි. අතරමැද අර පොඩි නියෝජිත සූරාකෑම් නිකන් මුදලාලිලා වගේ පොඩි මේ බයියෝ ටිකක් ඉන්නේ ඇත්තටම. ඉතින් මේ බයි සමාගම් තියෙනවනේ. උන් සල්ලි දීලා බයි කිව්වේ අර පොලිටිකල් බයියෝ නෙමෙයි. මිලදී ගන්නවා උන් අපිව. හරිද? ඒ බයියෝ මේ මං කියන්නේ මෙන්න මේ බයි සංස්කෘතිය ලංකාව වගේ ආර්ට් වගේ තියෙන තැන්වල වෙනස් වෙන්න ඕන. මේවා තව ලයිව් දේවල් කොපිරයිට් ගෙවීම් තත්ත්ව මේක සංගීතය හරි ආර්ට් වල විතරක් හරි මෙහෙම උඩට යන්න පුළුවන් දෙයක් නෙමෙයි. අනිත් සෑම ක්ෂේත්‍රයකම මේවල උඩට යන්න ඕන. ඒ කියන්නේ ජෙන්ඩර් ඒ කියන්නේ මේ ගෑනු කාන්තා ඉතිහාසික අනුත් යන්න ඕන උඩට එනම් මේවා වැඩි වෙනවා නම්. ඒ වගේ මේ ඒ කියන්නේ ශබ්ද දූෂණයත් අඩු වෙන්න ඕන. පන්සල් වල පිරිත් යටපත් වෙන්න ඕන. ඒවා යට වොලියුම් අඩු කර ගන්න ඕන. ඒගොල්ලන්ට විතරක් ඇහෙන්න. අනිකාට බාධාවක් නොවෙන්න. හිංසනයක් නේක. ඉතින් හිංසනයන් ඔක්කොම අඩු වෙන්න ඕන. පල්ලියේ පන්සලේ හිංසනයන් ශබ්ද ඒවයින් මිනිස්සුන්ගේ ඵලදායිතාව එන මොකක්ද ඒකට කියන්නේ වැඩ කර ප්‍රොඩක්ටිවිටි ඒවා වර්ධනය වෙන්නේ අවවර්ධනය වෙනවා. පිරිත් එතකොට පල්ලි වලින් එන ඔය ඒ දාන ඒවා ලවුඩ් ස්පීකර් දාන ඒවායි
මිනිස්සුන්ව නෙගටිව් කරන්නේ ඇත්තටම. ශ්‍රම බලකාය මෙහෙම ආපස්සට අදිනවා. ඒ සුපර්ස්ටාර් වලිනුත් එන්නේ එකයි. ඔය තියෙන්නේ සිරස දෙරණයමේ කියලා. ඒවා නෙගටිව්ස් ඔක්කොම නෙගටිව් මේ ප්‍රොපර්මන්සස් ඔක්කොම. ඔව් දැන් අපි මේ අජිතයි දැන් මේක ඇතුලේ දැන් ඔයා කලින් කිව්වනේ 960 US වල එහෙම හැදිච්ච කල්චරල් දේවල් ඇමරිකාවේ එහෙම දැන් 920 ගණන් වල අර එහෙම දැන් ඒතකොට 960 වෙද්දිනේ ඔය මේ කල්චරල් රෙවොලූෂන් එකක් හැදෙනවනේ. ඇත්තටම සිවිල් රයිට්ස් මූවමන්ට් එක ඔය උඩට ඇවිල්ලා යුද්ධ විරෝධයයි ඔක්කොම හැදෙනවා. දැන් ඒකේ එක ප්‍රධාන කෑල්ලක්නේ කල්චරල් රෙවොලූෂන් එක. කියන්නේ මේ කවුන්ටර් කල්චර් එක. කවුන්ටර් කල්චර්. දැන් ඒතකොට අපේ දැන් අපි දැන් රටේ හැමෝම නිකන් මේ වෙනස් වෙන්න කතා කරනවා. හැබැයි කතා කරන්නේ JVP එක ගේනවා හරි මොකක් හරි දේශපාලන වෙනසක්. ඔව්. අපි දැන් මේ වෙලාවේ කතා කරනවා නම් අපි අලුත් මූවමන්ට් එකක් හදන්නේ කොහමද? ඒතර මේක මේ වගේ ඔය සාකච්ඡාවල් ඇතිනේ. ඔයා දකින්නවද මේ කවුන්ටර් කල්චර් මූවමන්ට් එක ඌමනාව හරි ඒ කල්චරල් වෙනසක් ගැන කතාව. ඒක කොහොමද කරන්න කියන එක දැන් ඔයාට යම්කිසි කොහොමද අපි කල්චරල් වෙනසකට මේ රටේ පොලිටික්ස් කරන්නේ අපි? මොකද්ද කරන්න පුළුවන්? ඇත්තට මේ තැන්වල මේක සාකච්ඡා අපි වෙනවා. මම කියන්නේ කොහොමද කරන්න පුළුවන් කියන එක උපක්‍රමශීලී දෙයක්. ඒක අපි රිවීල් කරන්න හොඳ නෑ මම කියන්නේ. අපි කරන්න යන වැඩ රිවීල් කරන්න හොඳ නෑ මම කියන්නේ. වැඩ ටික ඒ කියන්නේ යුරෝපයේ තිබුණු ඒ ධාර්තා දැන් මෙහෙම කියන්නම්කො මම JVP එකේ හිටියා පිරිසක්. ඒගොල්ලෝ 71 කැරල්ල කියලා එකට නමක් තියෙනවා. ඒගොල්ලෝ සමාජ වෙනසකට ෆයිට් කරා. යම් කාලෙක ඒ පිරිසම ජීවත් වෙන්න තියෙන අපහසුකම් හරි කරන්න කිසි දෙයක් නැති වුණේ හින්දා හරි අර කැරල්ල වෙලාවේ කරපු දේවල් තියෙනවනේ රහසිගතව අපි අහවල් කානුව යටින් ගියා අපි අහවල් පාලම උඩම නැගලා හිටියා අපි අහවල් මිනි පෙට්ටිය ඇතුලේ හිටියා මේ යම් කාලෙක මේ පාවිච්චි කරපු උපක්‍රම ටික ඔක්කොම මෙතන පත්තරවලයි ලංකාදීප දිවයිනකයි අරවල මේවල ගිරව් වගේ මහා වීරකමක් කරා වගේ කෙල පෙරාගෙන කියන්න ගත්තා. අපි විප්ලවවාදී අපි විප්ලව කරේ මෙහෙමයි කියලා. ඇත්තටම විප්ලවවාදී කියන නම එනවනම් අර ටික කියන්න හොඳ නැහැ. ඊළඟ පරපුරක් කොහෙද යන්නේ? මොන කාණුවටද රින්ගන්නේ? අගල් කපන්නද? උන් අගල් කපුවොත් කියලා තියෙන්නේ දැන්. ඉතින් ඔයම සීන් එකක් තියෙනවා. ඒ කියන්නේ මේවා එළිදරව් කතා කළ යුතුයි. හැබැයි උපක්‍රමික ස්වරූපයක් තියෙනවා. අපේ කතා බහවලදී අපේ උපක්‍රමශීලී වෙන්න ඕන කියන මගේ අදහස. අපිට වැඩක් කරන්න ඕන නම් අපි මේ ජනමාධ්‍ය ඇතුලේ අපි කතා කළ යුතු නිරාවරණය කළ යුතු දේවල් තියෙනවා නොකළ යුතු දේවල් තියෙනවා. අපේ සැලස්මවල් කොයි වෙලාවත් මගෙන් අහන ඕන කෙනෙක් මොකද දැන් කරන්න යන්නේ? උනාත් නෑ ඔය ඉන්න. කරන වැඩ කියන්න හොඳ නෑ අපි. දැන් කවුන්ටර් කල්චර් එක දැන් කල්චරල් රෙවොලූෂන් එකක් ඒතකොට කරන්න ඕනි කියන වැදගත්කම තේරෙන අය ඉන්නවද ඔයා දකින විදිහට? ඒකයි නැත්තේ නෑ මෙතන. නැත්තේ නෑ. විභේදනයන් තියෙනවා. මොකද විශාලම නගරේ ඉන්න සහ නගරයට සේන්දුණු ගොඩක් නගරවලට සේන්දුණු ඈත ඉඳන් පිටිසර හිටපු අය පවා ඒගොල්ලන්ගේ තිබිච්ච ක්‍රියේටිව් ප්‍රොසෙස් එකේ ඒගොල්ලන්ගේ ආර්ථික අමාරුකම් නිසා වෙළඳ ප්‍රචාරණයට ගත්තා ටවුන් එක විසින්. ලොකු ක්‍රියේටිව් ලේබල් එකක් එතනට ගිහිල්ලා තියෙනවා. එතකොට සමාජයක් විදියට අපිට ලොකු පිරිසක් නෑ මේ වගේ රටක ලොකු පිරිසක් නෑ. පොඩි පිරිසක් ඉන්නේ තරුණයෝ වුණත් එහෙට මෙහෙට පයින්. ඒ පිරිස දැන් වෙන රටක් වගේ යුරෝපියන් රටවල් එක්ක කරපු වැඩ කරන්න අමාරු එකයි. මෙතන මේ 10000ක් විතර ඇති වුණාම වැඩි මුණුත් එකතු කරගත්තා. ඒ ක්‍රියේටිව් ෆීල්ඩ් එකේ. වැඩි නෑ. ඔක්කොම ගත්තා. සමස්ත ජනගහනයෙන් 100ට ගත්තොත් කීයද? 10%ක්වත් නෑ. 10 නේ දශම ගණනක් වගේ. ඔව්. එතකොට මේ දශම ගාන එක පැත්තකින් ගියා වෙළඳ ප්‍රචාරණය. ඒගොල්ලන්ගේ ජීවත් වෙන්න අමාරුයි. ආර්ට් කරලා ආදායමක් නැහැ. එහෙම කියලා ඒගොල්ලන්ට පහසුවෙන් හොඳට ඉන්න පුළුවන්. එතනට ගියාම හම්බ වෙනවා
වාහනයක් හම්බෙනවා, වයින් ගහලා ඉන්න පුළුවන්, ජොයින් ගහලා ඉන්න පුළුවන්, කාටවත් බාධා වෙන්න ඕනේ නැහැ හැමෙම. ඉතින් ඔය හොඳ උදාහරණයක් තියෙනවා මම එක මිනිස්සෙක් ගමෙන් ආවා කියලා මිනිස්සයා වැඩක් කරනවා මට හිතුණා අඩේ මුගේ මාරු උනන්දුවක් තියෙන කියලා මං කිව්වා සල්ලි එපා මල්ලියා උඹගේ මේකම ඇති කියලා මං වැඩක් කරා. ඒ මං සල්ලි නොගැනීමනේ මං සල්ලි ගත්තෙත් නෑ ඇත්තට. ඉතින් මියා කීයද ට්‍රාන්ස්පෝර්ට් එකට කියලා ආවිල්ලා මට කීයද දුන්න පොඩි රුපියල් 1000ක වදක් දුන්නා හැබැයි. ඒ ගාණක් නෙමෙයි කරපු වැඩේ හැටියට ඉතින්. නමුත් මම ඉට්ස් ඕකේ කියලා ඒකෙනුත් ඒ බිවද කොහෙ ඊට පස්සේ අපි. ඉතින් පොඩි මම බැලුවා මේ සපෝට් එකක් දෙන්න පුළුවන් නේද මේ මිනිස්සයා මේ ෆීල්ඩ් එකේ මේ ඇයි කාගෙන කියලා මොකද ගැම්මත් එන්නේ. එදායින් පස්සේ මම හිතුවේ නෑ එහෙම අය ගැන හොඳ අත්දැකීමක් මට. නමුත් පස්සේ කාලෙක මිනිහා හම්බෙලා මට කියනවා මිනිහා ඊට පස්සේ ඒ ආර්ට් කියන එක එයාගේ බයිට් එක බවට පත් කරලා එයා ප්‍රධාන බෝතලයේද ප්‍රධාන බොද්දි මොකක් හරි සුළු බයිට් එක බවට පත් කරලා ප්‍රධාන දේ ඇඩ්වර්ටයිසින් කරගෙන එතන වැඩ කරන මට ඇවිල්ලා දවසක් කියනවා ඕ මිදලා හරියන්නේ නැහැ අයියේ හොඳ ගාණක් කියන්නේ මෙහෙම ගන්න මේ වගේ වැඩ ඕන වැඩක් කරන්න අයියේ ඕන ඔය ජරාවක් කරලා දාන්න පවතින්න එපා අපි අයියේ බෝ ති ඇතුළු එක්ස් කණ්ඩායම යම් ආකාරයක සමාජ විශ්ලේෂණයක් කරනවනේ අපි මොන මේ විවේචනාත්මක තිබුණත් එයා දැන් වර්තමාන මොහොත ගැන ඔහු කියන දෙයක් තමයි මේ වෙලාවේ කලාකරුවන් තුළ සියලු දෙනා ගැන මේ ධනවාදයේ තින්නේ වෙන තැනක නෙමෙයි ධනවාදය ගැන අපි අධ්‍යයනය කරන්න සංස්කෘතික කණ්ඩායම හෝ දේශපාලන කව හදාගත්තට ධනවාදය අපි තුලයි තින්නේ අපිව තේරුම් ගන්න බැරි අවුලක තමයි ওই වමේ කණ්ඩායම් පවා ඉන්නේ අර තරදු කිව්වා වගේ දැන් ජීවිතේ දැන් ජයිපෙන් කැඩෙනකොට පෙරටුගාමී පක්ෂය අවිල්ල කියනවා මේ ජයිපෙන් අපි වෙනස් වෙන තැන තමයි ජීවිතේ භාවිතා බවට මේ වාමාංශයේ පත් විය යුතුයි අපේ ලාලසාව බවට පත් විය යුතුයි එතන තමයි අර පක්ෂෙන් එළියට එනකොට ඒගොල්ලෝ සලකුණු කරන්නේ අපි වෙනස් වෙන්නේ එතනින් කියලා. ඕක දැන් තාමත් කතා වෙනවා අපි. හැබැයි අර අජිත් අයියා කිව්වා වගේ අර තරුණයා කතාව ගත්තොත් තරුණයා ගිහිල්ලා ආයි PR වැඩක් හෝ මොකක් හරි ඇඩ්වර්ටයිසින් වැඩක් කරලා අවිල ඔයාට කියනවා මේ ඔහොම ඉඳලා හරියන්නේ නැහැ අජිත් අයියේ. මේකට හොඳ මාකට් එකක් තියෙනවා කියලා. දැන් ප්‍රශ්නයක් වෙලා තියෙනවා අර කිව්වා වගේ මේ ෆයිට් කරන්න එන අය ක්‍රම විරෝධීන් ඇවිල්ලා ආයි ක්‍රමයේ ඇතුළ විමල් විරාංශම ගමුකෝ. ඔවුන් විමුක්තිය උදා කරගන්නවා ක්‍රමයේ ඇතුළේ අවසානයේදී. එතකොට මේ හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් අජිත් අය එක වෙලාවකම කියනවා මේ අපි ෆයිට් කරන්න ඕන හැබැයි ඒක උපක්‍රමික භාවයන් තියාගන්න ඕනේ ඒවා නිරාවරණය කරන්නත් ඕනේ නැහැ කියලා. මේ හැමදේම අපිට කරන්න වෙන්නේ මේ තීන විවෘත වෙලදපොලේ ධනවාදයේ ඇතුළේ කියලා මොහොතට ගත්තොත් දැන් පොලිටිකල් චේන්ජ් එකක් කරොත් අපිට ආයෙ වැදගත් වෙනවා මිනිස්සු. ඔලු ගෙඩි ගන්න වැදගත් වෙන්නේ අම්මාකාරයක ඇයි දැන් අපි කැරල්ලක් නෙවෙයි නම් ගහන්නේ. ආයුධ සන්නද්ධ කරලා නෙවෙයි නම් ගහන්නේ. ආණ්ඩු ක්‍රමික වෙනසක් දේශපාලන පරිවර්තනයක් කිරුම් හරි මිනිස්සු අවශ්‍යයි. මිනිස්සුන්ට මේක කොහොමද කාන්දු කරන්නේ එතකොට? කියන්නේ මිනිස්සු ඉන්නේ ආයි සිස්ටම් එක ඇතුළේම වෙහෙස වෙලා මේ රෑනින්දට යන තැනකනේ. ඔකන් තමයි ආයෙත් කියන්නේ. චරපුරුෂයෝයි මිත්‍රයෝයි හැම එකම කලොමේ මේ යැපීමේ ක්‍රම කරා යනවා. සමහරු දාර්ශනිකයෝ එක එක කව හදන් ඉන්න අය කණ්ඩායම් හදන් ඉන්න අයම ගිහිල්ලා අර ඉන්න උණහපුළු දේශපාලඥයින්ට ගෝස්ට් රයිටර්ස්ලා වෙනවා එක එක ඒවායි යටින් අර මං කිව්වේ අර අයින්ද්‍රියකම නැහැ කියලා අවංකකම කියන්නේ ඒක මේ ඇඟෙන් එන්න ඕන නිකම් මේ ඔය ගේම් එක තියෙනව නේද අනිත්තුන්ට ආරංචි නොවෙන එකක් නැහැ මං මගේ දේ හදා ගන්නවා කියලා ඔය ගොඩක් චින්තකයෝ ගේම් එකක් ගන්නවා යටි ගාලා කොහෙට හරි කාට හරි ඉන්න එකට පොතල් ලියලා දෙනවා එක්ක මොකක් හරි ව්‍යාපෘතියකට යටින් උපදෙස් දෙනවා මොන හරි කියන ගම වෙන බණකුත් කියනවා. ඔන්න ඕක තමයි ලංකාවේ තියෙන යුරෝපයට වඩා වෙනස් වෙන එක්තරා තැනක්. ධර්මපාල ගත්තත් මේ අපි මේ චරිතවලින් ලොකු මේ ඒ කියන්නේ මේ ව්‍යාජත්වයක් අර ෆේක් ඕගසම් එකක් පවත්වාගෙන ඉන්නවා අපි. ඒ කියන්නේ ෆේක් ඕගසම් and dry fucking කියන එක. හරිද? they don't have real orgasm. මේ thinkers ලට. සුරතාන්තේ. ඒක ව්‍යාජ සුරතාන්තේ තියෙනවා. dry fucking අනිත් පැත්තට. really හිකීමක් තියෙනවා. so සමහරු පොයට්ලා සමහරු කවියෝ
දුක සංවේදී මිනිස්සු කියනවා. උම්ම ගිහිල්ලා කඩේ යනවා එක එක විදියට යක්කු විදියට සමහරව යනවා යක්කු සුරංගනා විදියට සමහරව යනවා මොක්කු හරි මේක තනිකර වෙස්වලාගත්ත සමාජයක් මං කියන්නේ. මෙන්න මේකින්ද තමයි පොඩ්ඩක් වැඩ කරද්දී කල්පනාකාරීව වැඩ කරන්න ඕන කියන එක තමයි මේකට අලුත් ඒ කියන්නේ අපි විප්ලවයක් කියන සන්නද්ධ විප්ලවය කියන වචනේ පාවිච්චි කරුවාට වෙන යම් ආකාරයකට වෙනස් කිරීමේ ක්‍රියාදාමයකට එන්න ඕන අපි. ඒක මොකක් වෙයිද කියලා අපිට කියන්න බෑ. නමුත් අපි ඉක්මනින් වෙනසක් හදාගන්න තැනකට අපි අපිව පරිවර්තනය කරගන්න ඕන කියන එක තියෙනවා. ඒ කියන්නේ අපිට ඔය කැපිටලිසම්ද මාක්සිසම්ද මොකක්ද කියන එක නෙමෙයි ආටිස්ට්ලාගේ තියෙන ලිමිට් එක. අපිට මෙතන කොමියුනිසම් තියනවාද කියනවත් අපිට වැඩක් නැහැ. ආටිස්ට් නම් අපිට මෙතනට ස්වර්ග රාජ්‍යය තියනවාද නරක ආදිය තියනවාද අපේ ටාගට් එක ස්වර්ගයේද ඔය කිසි දෙයක් වැඩක් නැහැ ආටිස්ට්. එයාගේ අව්‍යාජකම තියෙන්න ඕන, විශේෂයෙන් අව්‍යාජත්වයේ තියෙන්න ඕන, ඔතෙන්සිටි තියෙන්න ඕන. එතකොට එන්නේ කාරණා ටික නැතුව මේ යන සමස්තය ඇතුළේ තියෙන බන ප්‍රවාහයෙන් මේක වෙනස් වෙන්නේ නැහැ කියන එක මගේ අදහස.